ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 8 සමගින්. අද ලයිව් ඇට් 8 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම වින්ද්‍යා මාරඹගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. පිළිකාකාරක සහිත පොල්තෙල් තොග ප්‍රති අපනයනය ආරම්භයි. අයිස් මද්‍රව්‍ය කිලෝ 125ක් සමග 12 දෙනෙක් දෙතැනකදී පොලිස් අත්අඩංගුවට. අඩු ආදායම්ලාභීන්ට 5000 දීමනාව ලබා දීම ආරම්භයි. ස්ථාන කිහිපයක අර්බුද. අන්දා දෙන්න එන්න කියලා කොහොම ඉතින් තාමත් නැහැ ඒකයි මේ ඉන්නේ බලන්න. අධිවේගයේ නොමග ගමන ගිය පිරිසක් පොලිසිය මගහරේ. රියදුරු සමග රථය පොලිස් බහරයට. මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා ආනයනය කර තිබූ පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය අඩංගු පොල්තෙල් තොගෙන් කොටසක් ප්‍රති අපනයනය කිරීමට අද පියවර ගැනුණා. මෙසේ ප්‍රති අපනයනය කෙරුණේ පොල්තෙල් ලීටර් 55000කට ආසන්න තොගයක්. ඇෆ්ලටොක්සින් නැමැති පිළිකාකාරක රසායනය මිශ්‍ර විෂ පොල්තෙල් කන්ටේනර් 95ක් සමාගම් 3ක් විසින් මෙරටට ගෙන්වා තිබුණා. වරායේදී සිදු කළ රසායනාගාර පරීක්ෂාවකදී හෙළි වුණේ ඒවායේ පිළිකාකාරක විෂ රසායන අඩංගු බවයි. කෙසේ වෙතත් ඒවා රේගුවේ රඳවා තබා නොගෙන සීල් තබා අදාළ පොල්තෙල් ගෙන්නූ සමාගම්වල ගබඩාවලට යැවීම මුල් කරගෙන අර්බුදකාරී තත්ත්වයක් මතුවුණා. මේ අතර කාලය තුළ ඇෆ්ලටොක්සින් අඩංගු තවත් පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුව ප්‍රදේශයෙන් හමුවීමත් සමග ඒවා රේගු උපදෙස්වලට පටහැනි ලෙස වෙළඳපළට නිකුත් කර ඇති බවටයි සැක මතුවුණේ. ඒ අනුව මේ වන විටත් වෙළඳපළේ පොල්තෙල් සාම්පල පරීක්ෂා කිරීම සිදු කරනවා. මේ අතරතුර අදාළ පොල්තෙල් ප්‍රති අපනයනය කිරීමට වහම පියවර ගන්නා ලෙස පාරිභෝගික සේවා කටයුතු අමාත්‍යාංශය මෙන්ම රේගුවද අදාළ සමාගම් වලට දැනුම් දෙනු ලැබුවා. ඒ අනුවයි අද දිවයිනට ළඟා වූ බාබරා නැමැති නෞකාවෙන් ඒවා මැලේසියාව බලා නැවත යැවීමට පියවර ගැනුණේ. මේ යන්නේ එක සමාගමක්. තව සමාගම් දෙකක ඉතුරු වෙලා තියෙනවා. මීට වඩා තියෙනවා ඒ සමාගම් දෙක. මේකේ තමයි අඩුම ප්‍රමාණය. ඒකයි අපිට ටිකක් කඩිනමින් ප්‍රතිනවගත කිරීමට ඉඩකඩ සැලසුනේ. මේ ප්‍රතිනවගත කිරීම සඳහා ඔවුන් කරපු වැරද වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව මගින් දඩ මුදලක් අය කරනවා. ඊට අමතරව ඒ සමාගම් මගින් ඒ වියදම දරා මේවා ප්‍රතිනවගත කරනවා. මේ අතර මින් ඉදිරියට දිවෙනට ආනයනය කිරීමෙන් අනතුරු භාවිතයට නුසුදුසු බව තහවුරු වන කිසිදු ද්‍රව්‍යයක් ඒවා ගෙන්නු අය වෙත නිකුත් නොකිරීමටද රේගුව තීරණය කර තිබෙනවා. මීට අවුරුදු 20ක් 30ක් කාලයක් තුළ මේ ආකාරයෙන් තමයි පොල්තෙල් ආනයන කරලා තියෙන්නේ. මේ සමාගම් විසින්ම තමයි මීට වඩා තව සමාගම් කීපයක් තියෙනවා. සමාගම් 7කට මේ සමාගම් තමයි ප්‍රධාන වශයෙන් පොල්තෙල් ආනයනයේ රැඳී සිටින්නේ. අපි දැනට ක්‍රියාමාර්ගයක් කරන් තියෙනවා ඇෆ්ලොටොක්සින් බහුලව පවතිනවා කියලා සැක කරන ද්‍රව්‍ය වන පොල්තෙල් සහ වියලි මිරිස් ඔවුන්ගේ ගබඩාවලට නිදහස් කරන්නේ අපේ ගබඩාවල බොහොම අපහසුකම් මැද්දේ අපි තබාගෙන සිටිනවා. රුපියල් කෝටි 125කට වැඩි වටිනාකමකින් යුතු අයිස් මද්‍රව්‍ය කිලෝ 125ක් සමග පුද්ගලයන් 12 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වුණා. මෙම පිරිස අත්අඩංගුවට ගැනුණේ අයිස් මද්‍රව්‍ය කිලෝ 13ක් සමග ඊයේ අත්අඩංගුවටගත් පිරිසකගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුවයි. ජයල නිවන්දගම ප්‍රදේශයේදී අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13ක් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයට ලද තොරතුරකට අනුවයි. ඒ අතර එකම පවුලේ මව පියා සහ දරුවන් දෙදෙනෙකුද හවුල් වී තිබුණා. ඒ අනුව සිදු කළ මෙහෙයුමකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ රඳවා තබාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කළා. එහිදී අදාළ සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වුණේ සපුකස්කන්ධ ප්‍රදේශයේදී ඔවුන්ට අයත් තවත් මද්‍රව්‍ය තොගයක් තිබෙන බවටයි. ඒ අනුව පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය සපුකස්කන්ධ රග්ගහවත්ත ප්‍රදේශයේ මෙහෙයුමක් ආරම්භ කළ අතර එහිදී අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සමග තවත් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා. සාමාන්‍යයෙන් එකක මේ කිලෝ එකකට විතර වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ වගේ ඒවා 91ක් තියෙනවා. දීර්ඝ කාලීනව පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශය මගින් සිදු කරන ලද විමර්ශනයක ප්‍රතිඵල අනුවයි මේ වැටලීම සිදු කරනු ලැබුවේ. මේ දින 3ක කාලයක් ඇතුළත සිදු කරන ලද මෙහෙයුමේදී අයිස් වර්ගයේ මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 125ක් පමණ අත්අඩංගුවට ගැනීමට මද්‍රව්‍ය විනාශක කාර්යාංශයට හැකියාවක් ලැබී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේදී සැකකරුවන් 4 දෙනෙක්, සැකකාරයන් 2 දෙනෙක් ඇතුළු 6 දෙනෙක්, පෙරේදා දිනේදී එක් සැකකරුවෙක්, අද සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව මෙම සමස්ත ක්‍රියාවලියේදී සැකකරුවන් 10 දෙනෙක්, සැකකාරයන් 2 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබී තිබෙනවා. තවදුරටත් විමර්ශන කිරීමේදී අනාවරණය වෙන්නේ දැනට එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඩුබායි වල සිටින නිපුණ නැමැත්තෙක් විසින් මෙම මද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් මෙහෙයවීම් කටයුතු කර ඇති බවට, කෙසේ වෙතත් මෙම මද්‍රව්‍ය තොගය වීම සංවිධානය කර ඇත්තේ මෙරට මද්‍රව්‍ය ජාලයට අවශ්‍ය කරන දැනට විදේශ රටවල් දෙකක සිටින රූබන් සහ ලාල් නැමැති පුද්ගලයන් දෙදෙනෙකු බවටත් අනාවරණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන්ුත්
රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කර ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳවත් කටයුතු කරමින් පවතිනවා. අලුත් අවුරුදු සමය වෙනුවෙන් අඩු ආදායම් ලාභීන්ට ආණ්ඩුවෙන් රුපියල් 5000ක දීමනාවක් ලබා දීමේ වැඩසටහන අදින් ආරම්භ වුණා. දෙවනපුරා ග්‍රාම නිලධාරී කාර්යාලය සහ සමෘද්ධි බැංකු කේන්ද්‍ර කර ගනිමින් රුපියල් 5000ක දීමනාව ජනතාවට ලබා දීම අද උදෑසන ආරම්භ වුවත් ස්ථාන කිහිපයකදී එම කටයුතු ආරම්භ වීම යම් ප්‍රමාදයක් සිදු වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මෙවර අලුත් අවුරුදු සමය වෙනුවෙන් අඩු ආදායම් ලාභී සහ සමෘද්ධිලාභී පවුල් වෙත රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට අදාළ විශේෂ චක්‍රලේඛය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ඊයේ නිකුත් කළා. සමෘද්ධිලාභී අඩු ආදායම් ලාභීන්, වැඩිහිටි ආබාධිත සහ වකුගඩු රෝගී දීමනාලාභීන්, සේවස්පූර්ණ වැඩිහිටි දීමනාලාභීන් සහ අභ්‍යාචනා ඉදිරිපත් කර සුදුසු ලැබූ පවුල් සඳහා එම දීමනාව හිමි වනවා. ඒ අනුව අද උදෑසන 5000 දීමනාව ජනතාවට ලබා දීම ආරම්භ වුණා. මූලික වශයෙන් ලක්ෂ දෙකකට වඩා පවුල් ලක්ෂ දෙකකට වඩා කොළඹ දිස්ත්‍රික්කයේ මේ වෙනකොට සුදුසුකම් ලැබලා තියෙනවා. අද දිනේ රජයේ නිවාඩු දිනයක් බවට මේ පත් වෙලා තිබුණත් ඒ රුපියල් 5000 දීමනාව හැකි ඉක්මනින් ලබා දීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව අද උදෑසන 5000 දීමනාව ලබා ගැනීම සඳහා මෙලෙස පැමිණ සිටියා. මම මේ වෙලාවෙ ඉතින් දෙන්නේ ලොකු දෙයක් කියලා හිතුවා. සන්තෝෂයි මේ ලොකු උදව්වක් මේලා. ඉතින් මේ අවුරුද්දට මේ 5000ක් වටිනවා. අපේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් දීර්ඝායුෂ ලැබේවා. ග්‍රාම නිලධාරී සංගම් කිව්වා මේක කරන්න බෑ කියලා. ඒතකොට ආර්ථික සංවර්ධන නිලධාරීන් කිව්වා මේක කරන්න බෑ කියලා. ඒතකොට අපේම කොට්ටාසයක් කියනවා මේක කරන්න බෑ කියලා. බෑ කිව්වට මහත්තයෝ අපි මේක කළ යුතුයි. මේක සත් ක්‍රියාවක් නේ, මේක පුණ්‍ය ක්‍රියාවක් නේ. ප්‍රශ්න ගොඩක් උඩ ජීවත් වෙන්නේ. හරි සතුටුයි 5000 ලැබීම ගැන. කුලියටත් නැති අවස්ථාවට මේක ගොඩක් වටිනවා. බෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 11ක මේ සමෘද්ධි බැංකුව මගින් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරා. බෝඩ් එකක් දාන්න ඕනේ දෙනවද නැද්ද කියලා මිනිස්සු පොලියෙන් රස්තියතු කරනවා. දෙනවා කියලා කියනවා මේගොල්ලන් දන්නේ නැහැ කියලා. මිනිස්සු ඉන්න පුදු යන්න මේක. ආගෙවත් ඉල්ලන්න ණයක් වෙන්න ඕනේ නැහැ. හරිම සන්තෝෂයි. ස්තුති ගන්න අපි ජනාධිපතිතුමාට. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අද වැඩිහිටි දීමනාව මෙන්ම 5000 දීමනාව ලබා ගැනීමටද හැට්නීදී තැපැල් කාර්යාලය වෙත පැමිණ සිටියත් ඔවුන්ට මුදල් ලබා ගැනීමට හැකි වුණේ නැහැ. මිනිසුන්ට 5000 නැත්ද දන්න. දන්න ඒක අහන්න පාලකයන්ට මම දන්නේ. පාලකයන්ට. අනේ එක්කනේ මා වීඩියෝ කරලා ඉදන්න. අපි දන්නේ සර්. දේනේ කුමුත් රුපියල් 3000ක් කපා ගත්තා. දවහදා කරන් එකේ 3000ක් ගත්තා. අවුරුදු සෙවතිනක් අපිට කාන්ට පොන්ට එපා. අපි අහිංසක මිනිස්සුනේ. හොඳයි. ගොඩාක් හොඳයි. ගොඩාක් රුමිස් ටිකක්වත් ගන්න ගොඩක් දුකින්ද ජනාධිපතිට පින් කියන තමයි. අඩු ආදායම් ලාභීන් සඳහා අද සිට ලබා දෙන රුපියල් 5000ක දීමනාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අද දිනේත් විවිධ අදහස් පළ කළා. මේවර කොවිඩ් තර්ජනයක් තිබුණත් මිනිස්සු ඉතාම උනන්දුවෙන් සිංහල අලුත් අවුරුද්ද සමරන්න කටයුතු කරන බව පේනවා. ඒ වගේම ආණ්ඩුව සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 ගානේ දෙන්න කටයුතු කරලා තියෙනවා. මේ නිසා කලකට පස්සේ අපේ මිනිස්සු ඉතාම සතුටින් උනන්දුවෙන් සිංහල අලුත් අවුරුද්ද සමරන බව පේනවා. ඔය 5000 දෙන්නේ කොහමද? දන්නවනම් කියන්න කවුරු හරි අත උස්සලා කොහොමද දෙන්නේ කියලා. බියගම තියෙනවා ඩිලාරෝ කියලා ෆැක්ටරියක්. ඒක තමයි ලංකාවේ සල්ලි ගහන්නේ. ඒකින් ගච්චු ගහලා අපිට දැන් ගෙනල්ලා දෙන්න පුළුවන්. ඒ වාරේ මේ රුපියල් 5000 දීමනාව කොවිඩ් වසංගත තත්ත්වය තුල ලබා දීමේ මේ වගේම රජය සත්භාවයෙන් කරන වැඩසටහන අප්‍රසාදයට පත් කරන්න විවිධ ව්‍යාපාර ක්‍රියාත්මක කරා. අපේ ආණ්ඩුව තියෙනකොට පරිප්පු 110යි. දැන් 188යි. අපේ ආණ්ඩුව තියෙනකොට පොල් තෙල් 320යි. දැන් පිළිකා කාර්කත් එක්ක 480යි. ජන ජීවිතේ කඩා වැටලා. තුන් වෙලා ගන්න බෑ. පක්ෂයේ සහ එන්ජිಒ කණ්ඩායම් ආණ්ඩුවට ගහන්න ඉන්න අය මේ පොල් තෙල් බෝතලේ අල්ලගෙන සීනි කිලෝ එක අල්ලගෙන දඟලනවා. ඇමතිවරු කොහොම කතා කළත් බඩු ගන්න යන්න තියෙන කඩේටයි. ඉතින් කඩේට ගියාම මේ ඇමතිවරු කියනවනේ මේ එතන මිල දර්ශනීය වෙනස්. රුපියලේ අගය එන්න පල්ලෙහාට වැටෙන මිනිස්සුන්ට තව ටික දවසක් යනකොට ජීවත් වෙන්න බැරි විදියට ජීවන මිල ඉහළ යනවා. මේ වර්ෂයේ නිම වෙන තෙක්ම පොල් තෙල් වල කිසිදු මිලේ ඉහළ යාමක් සිද්ධ වෙන්නේ නැහැ. කිසිදු හිඟතාවයකින් තොරව රුපියල් 450 මිලට පොල් තෙල් සපයන්න අපි ඉදිරි විනිමය කිවිසුමකට එනවා. එතකොට ආස උසට කරටි කඩලා යන්න මිල ඉහළ යනවා කියලා චෝදනාවක් ගේන්න බැරි වෙනවා. රුපියල් 18 බඩු මල්ලක් කිව්ව දැන ඒ ගැන කතා කරන්නත් බය බඳුනනද
දානවා කියලා තියෙනවා නේද? ඉතින් ඒවා කිව්වා බඩු බිල අඩු කරනවා කිව්වා ගැසට් ගැහුවා. ඉතින් මාත් පාරක් කළාට හිතනවා බඳුරුගොඩ මහත්මයා මේක කියනකොට දෙපාරක් හිතලා කිව්වා නම් හොඳයි කියලා. අධිවේගී මාර්ගයේ අපරීක්ෂාකාරී ලෙස ධාවනය වූ මෝටර රථයක තරුණයන් පිරිසක් උඩුකය පිටතට දමා ගමන් කළ ආකාරය දැක්වෙන වීඩියෝ පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් ඇති වුණා. අදාළ මෝටර රථයේ ලියාපදිංචි හිමිකරු වත්මන් හිමිකරු මෙන්ම එදින එය පැද වූ රියදුරාද අද පොලිසියට කැඳවා තිබූ අතර අන්තරාකාරී ලෙස වාහනයේ ගමන්ගත් තරුණයින් පිළිබඳවද තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා. පසුගිය දසවනදා අධිවේගී මාර්ගයේ ගමන්ගත් මෙම මෝටර් රථය දෙස බොහෝ දෙනාගේ ඇස් යොමු වුණේ එහි ගමන්ගත් තරුණීන්ගේ නොහික්මුණු හැසිරීම නිසාවෙන්. අධිවේගී මාර්ගයේ ගමන්ගත් තවත් පුද්ගලයෙක් එම දර්ශන ඇතුළත් වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරීමත් සමග පොලිස් විමර්ශන ආරම්භ වුණා. ඒ අනුව අනාවරණය වුණේ මෙම පිරිස ගාල්ල ප්‍රදේශයට ගොස් යලි ගාල්ලෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වී කඩවත හරහා මහනුවරට පැමිණ ඇති බවයි. අලවතුගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් කුලී පදනම මත රියදුරු සමග ඔවුන් මෙම වාහනය ලබාගෙන තිබුණා. මෙම මෝටර් වාහනය ලියාපදිංචි වෙලා තිබ්බේ කටුගස්තෝත පාර නුවර. එම වාහනය අලවතුගොඩ පොලිස් වසමේ පුද්ගලයෙකුට විකුණලා තිබෙනවා. එම අලවතුගොඩ පුද්ගලයාගේ පුතා විසින් මුදල් අයකර ගැනීමේ පදනම මත ගාල්ල ප්‍රදේශයට ගමන් කිරීම සඳහා කුලී පදනම මත එම වාහනය ලබා දීලා තියෙනවා. එම පුද්ගලයන්ත් ඒ නුවර ප්‍රදේශයේ පුද්ගලයන් සිද්ධියට සම්බන්ධ පිරිස අද කොළඹ නාගරික රථවාහන කොට්ටාශයට කැඳවා තිබූ අතර වාහනයේ මුල් අයිතිකරු වාහනය මිලටගත් පුද්ගලයාගේ පුත්‍රයා සහ එදින වාහනය පැද වූ රියදුරුද අද එම ස්ථානයට පැමිණියා. මෙම කාර් රථයේ ගමන් කරපු අනිකුත් මගින් මේ වනතුර තවම අත්අඩංගුවට ගත්තේ නැහැ. කාර් රථයේ ගමන් කරපු රියදුරු මහතා මගින් අපි පණිවිඩයක් යවලා තියෙනවා. එම කාර් රථයේ ගමන් කරපු අනිත් මගින් 4 දෙනාට. ඔවුනුත් අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව සැකකරුවන් ගැලණිගම පිහිටි පොලිස් රථවාහන කොට්ටාශය වෙත රැගෙන ගියේ ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීම සඳහායි. එක් පැත්තකින් මේ අපරීක්ෂාකාරී නොසලකීමත් ක්‍රියාදාවනයක්, අනෙක් පැත්තෙන් මේ වාහනේ ගමන් කිරීම නිසා අන් අයට අයිතු අවහිරයක් සිදු වී තිබෙනවා. ඒ වගේම එය නීති විරෝධී ජනරාශියක් හැටියට හඳුන්වන්නට පුළුවන්. ඒ කරුණු අනුව අනෙක් පුද්ගලයින්ට එරෙහිවත් නඩු පැවරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ලබනවා. ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට ජනතාව මේ වන විටත් ලහිලහියේ සූදානම් වනවා. ඒ හේතුවෙන් කොළඹ ඇතුළු දිවයින වටා නගර බොහොමයක් අද දකින්නට ලැබුණේ ජනාකීර්ණ ලෙසින්. සිංහල දෙමළ අලුත් අවුරුදු උදාවට ඇත්තේ තවත් දින දෙකකට ආසන්න කාලයක් පමණයි. ඒ වෙනුවෙන් ජනතාව බඩු බාහිර ආදී මිලදී ගනිමින් සූදානම් වන ආකාරය අදත් දක්නට ලැබුණා. කොළඹ පිටකොටු ආශ්‍රිතවත් මෙලෙස ජනතාව සූදානම් වන්නේ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට ප්‍රථම බඩු බාහිර ආදී මිලදී ගැනීම වෙනුවෙන්. මේ මහරගම පමුණුව ආශ්‍රිතව රිදිපිලි මිලදී ගැනීම වෙනුවෙන් අද ජනතාව එක්රැස්ව සිටි ආකාරයයි. COVID-19 වසංගත ව්‍යාප්තිය හමුවේ පෙර වසරේදී අලුත් අවුරුදු සැමරුමට වැඩි අවධානයක් නොදැක්වුවද මෙවර එම තත්ත්වය වෙනස් වී තිබෙනවා. මේ අතර මෙවර අලුත් අවුරුදු සමයේ තම නිෂ්පාදනවලට හොඳ මිලක් ලැබී ඇති බව උඩරට එළවලු ගොවීන් පවසනවා. මේ වෙනකොට පුංචි රුපියල් 200 දක්වා ඉහළ ගිහින් තිනවා. හොඳ මිලක් පවතිනවා. අද නම් ආර්ථිකයට හොඳ එළවලු ගොඩක් ආවා. ඒ වගේම හොඳ මිලකටත් විකුණනවා. ගොවීන්ටත් හරි සතුටුයි. මම මේ ආර්ථික මධ්‍යස්ථානට ගෙනාවේ මාළු මිරිස් හොඳම එක දෙන්න පුළුවන් 280ට වගේ. තක්කාලිත් 100 පැල්ලෙන හොඳ මිලකට යනවා. ඉතින් ගොවියන්ට සාධාරණයක් වෙලා තියෙනවා කියලා හිතනවා. කෙසේතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අප කළ විමසා බැලීමකදී ව්‍යාපාරිකයින් පැමිණ සිටියද ප්‍රමාණවත් එළවලු තොග අද මධ්‍යස්ථානයට පැමිණ තිබුණේ නැහැ. බඩු අඩුයි වෙනද ඇවිල්ලා ඉන්නවා. අද හරි මතකයි ගොවි මහත්තයෙක් 130ක විතර පැමිණීමක් තියෙනවා. මේ අතර ලබන 15 වෙනිදා සිට ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට කොළඹට පැමිණීම සඳහාද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය දිලුම අමුණුගම මහතා සඳහන් කළා. මේ වතාවේ අපි බස් රථ 3000 දක්වා වැඩි කෙරුවා. කොවිඩ් තත්ත්වය කොහොම තිබුණත් මේ වතාවේ සිංහල අවුරුද්ද සමරන ගම්බිම් බලා ජනතාව යයි කියන එක අපි දැනගෙන හිටියා. දුම්රිය අමතර ගමන් වාර 52ක් මේ වෙනකොට අපි යොදවලා තියෙනවා. නැවත 15 වෙනිදා සිට ගම්බිම් වල ඉඳලා කොළඹට සහ අනෙකුත් නගරවලට ජනතාව ප්‍රවාහනය කිරීම ආරම්භ වෙනවා.
තිස්සමහාරාම මාගම කිරින්ද වෙරළ තීරයේ පිහිටා ඇති khනිජ නිදි සහිත වැලි වැටිය විදේශිකයින්ට විකිණීමේ ප්‍රයත්නයක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද පෙරහරුවේ එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා. මේ ඔබට දිස්වන්නේ කිරින්ද මාගම වැලිවැටියේ කොටසක්. මේ මහා වැලිවැටිය බොහෝ ලෙස ඉවහල් වුණා 2004 සුනාමි සමයේ ගම්මාන රාශියක් බේරගන්නට. මෙන්න මේ වැලිවැටිය තමයි රජය යෝජනා කරලා තිබෙන්නේ ඉන්දියානු සමාගමක් එක්ක එකට එක්කහු වෙලා දැන් මං හිතන්නේ ගවේෂණ කටයුතු කරලත් හමාරයි. ඉල්මනයිට්, රූටයිල්, ගානට්, සර්කන් කියන ඛනිජ සම්පත් ලබා ගන්න. ඉතින් මම පැහැදිලිව කියන්න කැමති මේ මහා වැලිවැටිය කැණීම් කටයුතු වලට යොදා ගැනීම බරපතල පරිසර හානියක්, මිනිස් ජීවිතවලට හානියක්, මේ බල ප්‍රදේශයටම හානියක්. මේක එසේ මෙසේ වැලිවැටියක් නෙවෙයි. මේක දැවැන්ත වැලිවැටියක්. මේක සෝභා ධර්මය දායාද කර දුන්නු වැලිවැටිය. මේ වැලිවැටිය අපි නිරන්තරයෙන්ම ආරක්ෂා කරන්නට ඕන. මහරගම අපේක්ෂාරෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අභාවප්‍රාප්ත විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද පස්වරුවේ පන්නිපිටිය පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය දිසානායකයන් මිය යන විට 58 වෙනි වියේහි පසු වුණා. මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයාව සිටි විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කෙරුණේ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන්. රෝගය උත්සන්න වීම හේතුවෙන් ඔහු ඊයේ උදෑසන මෙලොවින් සමුගත්තා. අනතුරු ඊයේ පස්වරුවේම වෛද්‍ය වසන්ත දිසානායක මහතාගේ දේහය පන්නිපිටියේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන ආවා. එතැන් සිට අපේක්ෂා රෝහලේ වෛද්‍යවරු ඇතුළු බොහෝ දෙනෙක් වෛද්‍යතුමන් හට අවසන් ගෞරව දැක්වීමට පැමිණියා. මෙරට පිළිකා රෝග ව්‍යාප්තිය පාලනයට දැඩි වෙහෙසක් ගත් ඔහු නිරන්තර ස්වර්ණ වාහිනිය සමග රැඳෙමින් ජනතාව දැනුවත් කළේ අප සමගද කුළුපග ඇසුරක් පවත්වා ගනිමින්. පසුගිය නත්තලේදී මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දූදරුවන් හට තෑගි බෝග රැගෙන අප එහි ගියේද වෛද්‍යතුමන් සමග ගොඩනැගුණු මිත්‍රත්වයත් සමගයි. මං ගොඩක් සතුටු වෙනවා මේ ළමයි අද විශාල සතුටක් ලබන නත්තල් දවසේ මේ තෑගි ලැබිලා සූතියි නෙමෙයි මේකට කියන්න ඕනේ වචනේ ගොඩක් පිං සිද්ධ වෙනවා. රසකාමියෙකු ලෙස ස්වර්ණවාහිනී මාත්‍රා වැඩසටහනට පසුගිය අවස්ථාවකදී සහභාගී වූ ඔහු සංගීතය විශ්ව භාෂාවක් බව හොඳින් දැන සිටියා. තාත්තා නැති අඩුව අපිට ගොඩක් දැනෙනවා. මම දන්නවා ඒක අපිට විතරක් නෙමෙයි රටටම පාඩුවක් කියලා. මහරගම අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා සුවහසක් රෝගීන්ගේ නිරෝගී භාවයම අපේක්ෂා කළ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායකයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණේ පන්නිපිටිය පොදු සුසාන භූමියේදී. විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මැතිඳුනි. ඔබට නිවන් සුව. විරාමෙන් අනතුරුව තවත් දේශීය පොත් කීපයක් වෙතටයි අවධානය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද උතුරු අර්ධද්වීපයේ සංචාරයක නිරත වුණා. එහිදී LTT ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව දිවි අහිමි වූ පුද්ගලයෙකුගේ බිරිඳට සහ දියණියට අංග සම්පූර්ණ නිවසක් බාර දීමද සිදු කෙරුණා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද උතුරු ප්‍රදේශයට පැමිණියා. යාපනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් හා ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් නිදි කළ අංග සම්පූර්ණ නිවසක් පුදුකඩිරුපු ප්‍රදේශයේ LTTE ත්‍රස්ත ප්‍රහාරයට ලක්ව මියගිය පුද්ගලයෙකුගේ පවුලේ ඥාතීන්ට බහර දීමද යුද හමුදාපතිවරයා අතින් සිදු වුණා. එහිදී යුද හමුදාව විසින් උපකරණ සහ දියණියගේ අධ්‍යාපන කටයුතු සඳහා මූල්‍යමය දායකත්වයක් පිරිනැමුවා. ජාතික ආරක්ෂාව යාපනයේ සපයන අතරතුර කළ හැකි උපරිමය දමිළ ජනතාව වෙත ලබා දීම වෙනුවෙන් කරන ලබ සේවාවක එක් අවස්ථාවක් පමණයි අද මේ ආකාරයෙන් නිවසක් පියෙක් අහිමිව සැමියෙක් අහිමිව ඉන්න මේ දෙදෙනාට අද ලබා දීමට කටයුතු කරනු ලැබුවේ. අද දිනේදී විශේෂයෙන්ම යාපනයේ අර්ධද්වීපයේ මම සංචාරකෙ නියුතු වෙනවා. ඊට හේතුව ප්‍රධාන වශයෙන්ම යාපනයේ දැනට තිබෙන ආරක්ෂක තත්ත්වය සොයා බැලීමටත් ඒ වගේම කොවිඩ් ආසාදින්ද හේතුවෙන් යම්කිසි ආකාරයේ තත්ත්වයක් පැන නැගී තිබෙනවා. ඒ තත්ත්වය සොයා බැලීමටත් සියලුම වීරෝදාර රණවිරුවන්ට අවුරුද්දක් එළඹෙන්න දවසකට ප්‍රථම ඇවිල්ලා හමුදාපතිවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමාගේත් ගරු අග්‍රාමාත්‍යතුමාගේත් සුභාසිංසන විශේෂයෙන්ම අපි පිරිනැමීමට යාපනයේ අර්ධද්වීපයේ සංචාරකයෙදී සිටින්නේ.
උත්සව සමයේ සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව ක්‍රියා කරන පුද්ගලයින්ට එරෙහිව පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ දිවයිනම ආවරණය වන පරිදි එම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි. අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් ජනතාව සූදානම් වන අයුරු දිවයින පුරාම දක්නට ලැබෙන. එහෙත් ඇතැම් වෙළඳසැල් ආශ්‍රිතව සෞඛ්‍ය උපදෙස් නොතකමින් පුද්ගලින් ගැවසෙන අයුරුද පසුගිය දින කිහිපය තුළම දක්නට ලැබුණා. පොලිසිය පැවසුවේ එවැනි පුද්ගලින් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි. මේ දිනවල ඔබේ ගමෙන් පිට ප්‍රදේශවලට ගොස් නගරයේ රැකියාව කර නැවත පැමිණි පුද්ගලයන් සිටින්නට පුළුවන්. ඔවුන් අතර එක් කොවිඩ් ආසාදිතයෙකු සිටියහොත් එය ඔබේ ගමටම ඔබේ ප්‍රදේශයටම පැතිරෙන්නට පුළුවන්. ඒ නිසා නිරන්තරයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. නිරන්තරයෙන් මුහුණු ආවරණ පැළඳීමට කටයුතු කරන්න. ශ්‍රී ලංකා පොලිසිය මේ ගැන විමසිල්ලෙන් පසු වෙනවා. මේ අතර කොවිඩ් අවදානම නොසලකමින් කටයුතු කළහොත් ඉදිරියේදී රට තුළ අවදානම් තත්ත්වයක් මතුවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා. මේ අවදානම් හැසිරීම ඒ වගේම මේ වගකීමෙන් තොර හැසිරීම නිසා අප්‍රේල් මාසයේ අවසානයේදී සහ මැයි මාසයේ මුල භාගයේදී මේ රටේ වගකීමෙන් තොරව හැසිරෙන ජනතාවට නිරෝධානය වෙන්න සිද්ධ වෙනවා කියන එක නම් ඉතාම පැහැදිලියි. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 182 දෙනෙකු අදත් මෙරටින් හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 95313ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් ආසාදිතයින් 91775 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර දැනට ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 2940 දෙනෙකු පමණයි. ඊයේ වාර්තා වූ මරණ දෙකත් සමග මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාවද 598ක් දක්වා ඉහළ ගියා. හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය. එහෙම නැතිනම් සිංහල දෙමළ අලුත් අවුරුදු උදාවට තිබෙන්නේ තවත් දින දෙකකට ආසන්න කාලයක්. මුළු රටම එක්ව සමරන මෙම මහා සංස්කෘතික මංගල්‍යයේ හැම කටයුත්තක්ම සිද්ධ කෙරෙන්නේ සුබ නැකතකට අනුව. අලුත් අවුරුදු නැකත් සීට්ටුව. හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයේ නැකත් සීට්ටුව අනුව මෙවර පරණ අවුරුද්ද සඳහා ස්නානය අදට යෙදී තිබුණා. සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවන්නේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමත් සමගයි. මෙවර සිංහල අලුත් අවුරුදු උදාව සිදුවන්නේ අප්‍රේල් මාස 14 වන බදාදා පූර්ව භාග 2:33ටයි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන කාලය අතරතුර යෙදෙන සංක්‍රාන්ති කාලය පුණ්‍ය කාලය හෙවත් නොනගත කාලය. එසේත් නොමැතිනම් නැකත් නොමැති කාලයයි. මෙවර අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අප්‍රේල් මාස 13 වෙනි අඟහරුවාදා අපරභාග 8:09 සිට පසුදින එනම් 14 වෙනි බදාදා පූර්ව භාග 8:57 දක්වා යෙදී තිබෙනවා. ඒ අනුව පුණ්‍ය කාලයේ යෙදී තිබෙන අප්‍රේල් මාස 13 වෙනි අඟහරුවාදා අපරභාග 8:09ට පෙර ආහාර පානගෙන සියලු වැඩ කටයුතු අතහැර දමා ආගමික කටයුතු ලෙදීම සුබ බවයි නැකත් සීට්ටුවේ සඳහන් වන්නේ. මේ පුණ්‍ය කාලය කොටස් දෙකකට බෙදෙනවා. පෙර පුණ්‍ය කාලය හා අපර පුණ්‍ය කාලය වශයෙන්. පෙර පුණ්‍ය කාලයේදී අප සියලු වැඩ අතහැරලා ආගමික වතාවත්වල යෙදෙනවා. ඊළඟට එළඹෙන්නේ අපර පුණ්‍ය කාලය. අපර පුණ්‍ය කාලය තුල තමයි සියලු සුබ නැකත් යෙදෙන්නේ. අලුත් අවුරුදු නැකත් සීට්ටුව. යලිත් අවධානය දේශීය පුවත් වෙත. මෙරට සමාජය තුළ දැඩි කතාබහකට ලක් වූ නිත්තැවුන් පිළිබඳව යළිත් වරක් අසන්නට ලැබෙනවා. නිත්තැවුන් දුටු බවට මෙවර අසන්නට ලැබුණේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්. මෙරට වාසය කළ බවට සැලකෙන නිත්තෑවුන් නැමැති ජනකොට්ටාසයක් පිළිබඳව මීට වසර 130කට පමණ පෙර සිට අසන්නට ලැබෙනවා. එම ජනකොට්ටාසය පිළිබඳව වැඩි කතාබහක් ඇති වුණේ අම්පාර දිස්ත්‍රික්කයේ තොට්ටම සහ බණ්ඩාරදුව ප්‍රදේශවල ජනතාව ඔවුන් දුටු බවට පැවසීමත් සමගයි. පසුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම මේ පිළිබඳව අසන්නට ලැබුණත් පසුගිය වසර 2ක පමණ කාලයක් තුල ඔවුන් දුටු බවට අසන්නට ලැබුණේ නැහැ. එහෙත් යලිත් වරක් නිත්තෑවුන් ගැන කතාබහක් හටගෙන තිබෙනවා. ඒ බදුල්ල නේත්‍රාගම් ප්‍රදේශයේ ජනතාව එවැන්නෙකු දුටු බවට පැවසීමත් සමගයි. ගොඩක් කළුයි. ගොඩක් කළු ලෝම තියෙනවා සාමාන්‍ය මූණ රෞද්‍රයි. ඇස් දෙක මේ රෞද්‍රයි මේ මිනිස්සෙකුත් නෙවෙයි සතෙකුත් නෙවෙයි. ඒක දිස්ත්‍රික්කයක් කරන්නේ මම හිතන්නේ අනුරාධපුරේ පැත්තේ පොළොන්නරුව පැත්තේ හිටිය කියනනේ නිත්‍යවද මකුන්ද කියලා මම හිතන්නේ. ඩී ඉන්ද්‍රසිංහ නැමැති මෙම පුද්ගලයා නිත්‍යවුන් දුටු බවට පැවසුවේ ජලනල අලුත් අඩියාවක් සඳහා බදුල්ල ග්ලෙන් ඇල්පින් වත්ත ප්‍රදේශයට ගිය අවස්ථාවකදී. එම ප්‍රදේශයේ අඩි 150ක් පමණ උස බවත් ජනශූන්‍ය ප්‍රදේශයක් බවත් ඔහු සඳහන් කළා.
ගමනින් කිලෝමීටර් 1කමාරක් වගේ උඩට යන්න ඕන. මම නිතරම වගේ යනවා. මේ ඌ දැක්ක ගමන් මම උඩටම ගියා ඌ අල්ලගෙන හිතාගෙන. ඊට පස්සේ මම උඩට දඩබඩ ගන්න läගිනකොට ජීවා. නිත්‍යවුන්ගේ ශරීර ලක්ෂණවලට සමාන වන්නෙකු ප්‍රදේශයේ තවත් කිහිප දෙනෙකුද දැක තිබුණා. මම බයිසිකලේ චේන් එක ගාලා පැද පැද ඉත්තේ කැලේ සද්දයක් ඇහුණා. මම බලද්දී උඩට කළු කන් එමනේ ලොකුයි. යන මම කෑ ගහගෙන අක්කලඟට දිව්ව දොර වැව්වා. මාත් ඊට පස්සේ දොර ඇරලා එළියට ගිහිල්ලා බැලුවා. ඊට පස්සේ මම බලද්දී ලාවට තමයි මම දැක්කේ. මම බැලුවා කොණ්ඩේ දිගයි, ගොඩක් කළුයි, කොටයි. කෙසේ වෙතත් ඔවුන් දුටුවේ නිත්‍යවෙකුමද නැතහොත් වෙනත් සත්වෙක්ද යන්න පිළිබඳව නිශ්චිත සාක්ෂියක් නැහැ. ශ්‍රී ලංකාව චීන සංවර්ධන බැංකුව සමග ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය ගෙවිසුමකට අද එළඹුණා. ඇමරිකානු ඩොලර් මිලියන 500ක මෙම ණය මුදල චීනය විසින් පසුගිය වසරේදී ලබා දුන් ඇමරිකානු ඩොලර් බිලියනයේ ණය මුදලේ දෙවන වාරිකයයි. ඒ සමගින් දැන් රට වටින් අටට. රට වටින් අටට. ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැටලුවට පරිසර හිතකාමී සහ වඩා ඵලදායී විසඳුමක් ලබා දීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම පරිසර හිතකාමී ප්ලාස්ටික් ඇතුළු රතගාල නිර්මාණය කිරීමට කාගිල් ආයතනයේ වල්ගම ශාඛාව කටයුතු කර තිබෙනවා. සමාජ වගකීමක් සහිත ආයතනයක් ලෙසින් ශ්‍රී ලාංකික ජනතාවට කැපවී සේවය සපයන කාගිල් ආයතනයේ වල්ගම ශාඛාවේ වාහන නැවතුම්පලේ බිම සකස් වුණේ මෙලෙසින්. ඉවත දැමූ ප්ලාස්ටික් බෑග් ලක්ෂ 2ක් පමණ භාවිත කොට මෙම බිම්කඩ සකස් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැටලුවට වඩා ඵලදායී විසඳුමක්ද ලබා දෙනවා. හම්බන්තොට වනාලි කළමනාකරන රක්ෂිතයට අදාළ ගැසට් පත්‍රය අද පස්වරුවේ නිකුත් කෙරුණා. හම්බන්තොට වල්සපුගල ගොවීන් අදාළ රක්ෂිතය ගැසට් කරන ලෙසට දින 86ක් මුළුල්ලේ සත්‍යග්‍රහයක්ද සිදු කළ අතර අවස්ථා කිහිපයකදී ඒ මාරාන්තික උපවාසයක් දක්වාද ක්‍රියාත්මක වුණා. මේ ගොවි අරගලය නවත්තන්න විද්‍යුත් පණිවිඩය ඔස්සේ අපට තොරතුරු ලැබුණාට මේ අරගලය අපි නවත්තන්න ලෙස්තු වෙන්නේ නැහැ. මේකට වග කියන යුතු බලධාරියෙක් මෙතෙන්ට එන්න ඕන. ගැසට් පත්‍රය පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් අපි සමග සාකච්ඡා කරන්න ඕන. පාදුක්ක බෝපේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය දේවාලයක ඉහළ මාලයේ නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කළ පිරිසක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියට සැකපිට එම දේවාලයේ කපු මහතා අත්අඩංගුවට ගැනීමට පාදුක්ක පොලිසිය පියවර ගත්තා. අත්අඩංගුවටගත් සැකකාර කපු මහතා සහ මත්පැන් නිෂ්පාදනයට යොදාගත් උපකරණ මෙන්ම මත්පැන් තොගයද අද අවිස්සාවෙල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ටෙස්ට් තරඟ දෙකකට එක්වීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අද පස්වරු 3ට ශ්‍රී ලංකාවට පැමිණියා. ක්‍රීඩකින් 22 දෙනෙකුගෙන් සමන්විත සංචිතේ නායකත්වයට මොමිනුල් හක් පත් කර තිබෙනවා. දෙරට අතර පළමු ටෙස්ට් තරඟය ලබන 21 වෙනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. දෙවන ටෙස්ට් තරඟයද පල්ලකැලේදීම ආරම්භ වීමට නියමිතව ඇත්තේ අප්‍රේල් 29 වෙනිදා. ඒ සමගින් අදට සමුගන්නටයි මේ සූදානම. ඔබට සුබ රාත්‍රියක්.